ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ යම් කෙනෙකුගේ දුක් විඳීම පරාසිතිය නැතිවීම සිතේ ගැටීමක් නොවේද? උදාහරණ විශේෂයෙන් සතුටුගේ දුක් වේදනාව මට දැරිය නොහැකි. රූපවාහිනියේ පවා එවැනි වැඩසටහන් මම නරඹන්නේ නැහැ. මුත් මේ ලෝක ස්වභාවයට පටහැනි වීම ද්වේෂය. මේ නැති කරන්නේ කෙසේද කරුණාවෙන් පහදා දුන මැනවි. වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේ. හැම දිනාටම තෙරුවන් සරණයි. ඒ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නය ඊටමත් සංකීර්ණ ප්‍රශ්නයක්. කෙනෙක්ගේ දුක දැක්කහම ඇති වෙන හැඟීම ගැටීමක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි එය කොහොමද තමන්ගේ ආධ්‍යාත්මික ගුණයන් විනාශ නොවන පරිදි පවත්වා ගන්නෙ කියන වගේ අර්ථයකින් තමයි මේ ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ. මෙතනදී මම මේක වෙනස් මානයකින් දකින්න කැමතියි. දැන් අපි බුදුදහමට අනුව ගත්තොත් එහෙම කෙනෙක්ගේ දුක කියන එකට කියන වචනේ තමයි කරුණා කියන එක. පර දුක්ඛේ සති සාධූණං හදේ කම්පනං කරෝති इति කරුණා. තවත් කෙනෙකුගේ දුකේදී සත්පුරුෂයෙක් හැටියට හදවතේ කිසියම් කම්පනයක් ඇති වෙනවා නම් එය කරුණාව කියලා කියනවා. ඒතකොට කරුණාව නරක දෙයක් හැටියට දහමේ සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා කරුණාව හොඳයි. හැබැයි මේ කරුණාව කෙනෙකුට නොඑක ආකාරයේ ගැටීම් ඇති කිරීම සඳහා හේතු වෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම අපේ රටවල් වල යම් පිරිස් ඔය අලි ගැන කරුණාවක් ඇතුව පෙරහැරට අලි ගෙනියන එක ගැන යම් අදහස් දක්වනවා අපි දකිනවා. ඒ වගේම තවත් ඔය සුනඛයන් ආදී සත්තු ගැන සමහරු ගැන එහෙම කරුණාවෙන් කටයුතු කිරීම ස්වරූපේ. මොකද හේතුව කරුණාව කියන එක එකක්. ඒ වගේම කරුණාවේ ස්වරූපයෙන් පහළ වෙන්න පුළුවන් ද්වේෂය ගැටීම කියන එක. ඒක වංචක ධර්මයක්. ඒ නිසා මේ වංචක ධර්මයක් නොවන පරිදි මේ සත්ව කරුණාව හඳුනාගත යුතු වෙනවා. ඒ නිසා මේ දෙක කොහොමද අපි වෙන් කරලා හඳුනාගන්නේ? මේ දෙක කොහොමද අපි සමව පවත්වා ගන්න කියන එක තමයි මේ ප්‍රශ්නය විමසපු කෙනා අපෙන් අහලා තියෙන්නේ. මම හිතන්නේ ඉතාමත්ම බුද්ධිමත්, ඉතාමත්ම ප්‍රායෝගිකව සමාජයේ අපි සාකච්ඡාවට ගත යුතු කාරණාවක් තමයි මේ කාරණාව. මෙතනදී අපි සතුන් පිළිබඳව අපේ හිතේ ඇතිවිය යුත්තේ කෙබඳු හැඟීමක්ද කියන එක මුලින්ම කියන්න ඕනේ. එතනදී මම මුලින්ම කියනවා අපි සතුන්ට ආදරය කිරීම වෙනුවට සතුන්ට ආදරය කරන්නේ නැතුව ඒ වෙනුවට සතුන්ට කරුණාව දක්වන්න කටයුතු කරන්න ඕනේ. නිතරම ආදරය ඇතුලේ තමයි තණ්හාය ජාති සෝකෝ, රතියා ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති සෝකෝ. ඒ විදිහට ශෝකය ගැටීම ඇති වෙන්නේ තමන් ආදරය ආලය කරන දේවල් නිසා. ඒ නිසා ආලය, ප්‍රේමය, බැඳීම කියන එක වෙනුවට දැන් ඔය අපමඤ්ඤා චෛතසික තියෙනවනේ. ඒතකොට අපමඤ්ඤා චෛතසික වලින් කතා කරන්නේ ඒක හෘදේ අප්‍රමාණ සත්‍යයන් කෙරෙහි වඩන එකක්. ඒක ප්‍රමාණ විරහිතයි. පුද්ගල කණ්ඩායම් වලට විතරක් කරන එකක් නෙමෙයි ඒ කරුණාව. ඊළඟට ඒකේ කිසියම් සීමා බාධක තියාගන්නේ නැහැ අහවලා. ඒ නිසා දැන් සත්ව කරුණාව දක්වන අවස්ථාවකදී කරුණාව ලබන කෙනා වගේම කරුණාව ලබන්න හේතු වෙන කිසියම් ක්‍රියාවක් සිද්ධ කරන කෙනා තමාගේ කරුණාව මතම ඉන්න කෙනෙක් කියන හැඟීම ඇති කර ගන්න ඕනේ. ඉදසුණක් හැටියට ගත්තොත් ලේනේ අල්ලාගත්තු පූසේ. පූසාව කරුණා මේ ලේනාව තමන්ගේ කරුණාවට බඳුන් වෙනවා වගේම පූසත් ඒ වගේම තමන්ගේ කරුණාවට ලක් වෙනවා. එහෙම නැතුව ලේනා වෙත දක්වන කරුණාව නිසා පූසාගේ කොන්ද කඩා දමනවන පහර දීලා. එහෙමනම් ඒක අර සම කරුණාවක තත්ත්වේ නෙමෙයි. ඒ නිසා බුදුදහමේ තියෙන විශේෂ කාරණාවක් තමයි ඔය වැදගත්ම දෙයක් තමයි අනිත් සත්‍යයන් දුකටපත් වුණාම වේදනාවටපත් වුණාම ඔවුන්ට මෛත්‍රිය කරුණාව දක්වන්න ඕනේ. හැබැයි ඒකෙන් තමන් නොගැටි
කටයුතු කරන්න නම් ඒ සඳහා තියෙන්නේ ආදරේ ප්‍රේමී කියන සංකල්ප වලට වඩා ඒ තුල තියෙන්නේ අර මම මුලින් සඳහන් කරපු කරුණාව මෛත්‍රී කියන සංකල්ප. ඒතකොට කරුණා මෛත්‍රී සංකල්ප වලින් කටයුතු කරද්දී ගැටීමක් ඇති වෙන්නේ නැහැ කියන එකයි අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට සඳහන් කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් තව විග්‍රහ කර ගැනීමක් ඕන නම් අදහස් වල යම් නොතේරුම් තැනක් තියෙනවා නම් ඒකත් කතා කරන්න පුළුවන් මේ වෙලාවේ හෝ අවසානයේ. මම දැනට දෙවෙනි ප්‍රශ්නේ ඉවත් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ එන ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ යන පාඨයේ ඒකායන යන පදෙහි අර්ථ කුමක්ද? බොහෝ දෙනා එය එකම මාර්ගය ලෙස සැලකති. මේ අර්ථය මිසක නියත වශයෙන් මෙයයි ගත හැකි. අරුමන අර්ථය එකම මාර්ගයයි ගතහොත් මෙයක් කිසිම මඟක් නැත. මේ පමණ. නමුත් දෙවන අර්ථය වන නියත වශයෙන් මෙයයි ගතහොත් සතිපට්ඨානයේ යෙදීමෙන් නියත වශයෙන්ම නිවනට ළඟා විය හැක. නමුත් වෙනත් ප්‍රමද ඇත. යන අදහසේ කරුණාවෙන් මෙම ඒකායන නම් අදෙහි අර්ථය පැහැදිලි කර මැනවි. වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. හොඳයි. ඇත්තටම දැන් මේ සතිපට්ඨාන සූත්‍රය හා සම්බන්ධයෙන් ගනිද්දී මේ සතිපට්ඨාන සූත්‍රයේ බොහෝ තැන්වල මේ තියෙන අර්ථ සමහර උදවිය වෙනස් අර්ථ සඳහා පරිවර්තනය කරගත්තු ආකාර අපි දැකලා තියෙනවා. එතකොට මේ ඒකායන මග්ග කියන වචනේ ඒ වගේම බොහොම අතීතේ ඉඳලම කිසියම් මේ විවිධ මතවාදවලට යොමු වෙච්ච විවිධ මතවාදත් එක්ක සම්බන්ධ වෙච්ච වචනයක්. ඒක දැන් ඒකායන මාර්ගය ගැන කියවෙන අර්ථය ගත්තොත් එහෙම අපිට ඒක පේනවා විශේෂයෙන්ම මහා නිද්දේශ අටකතාව. මහා නිද්දේශ අටකතාවේ පැහැදිලි කරනවා ඒකායන මග්ගෝති ඒකමග්ගෝ. ඒකායන මාර්ගය කියන්නේ එකම මගයි. අයම් මග්ගෝන ද්වේතාපත භූතෝති ඒව මග්ගෝ දට්ඨා. මීට වඩා දෙආකාරයක මගක් නැහැ කියන එක හොඳටම දැනගන්න ඕනේ කියලා ඔන්න ඒකායන කියන එකට දෙනවා එකම මග කියන අර්ථය. ඒ වගේම තමයි එහෙම නැත්තම් කොහොමද මේක කියන්නේ කියලා අතවා ඒකේන අයිතප්පෝති ඒකායනෝ. එහෙමත් නැත්තම් ඒකේන අයිතප්පෝ. එහෙමත් නැත්තම් එකම පිවිසුම කියන අර්ථයෙන් ඒකායන කියලා කියනවා. ඒ වගේම තමයි ඒකේන අති සංගනිකං පහය ූපකට්ඨේන පවිවිත්ත චිත්තේ. කණ්ඩායම් වාසී අතහැරලා තනියම යන්න ඕනේ මාර්ගයක් නිසා මේකට ඒකායන මාර්ගය කියන්නේ කියලා කියනවා. දැන් ඔයාලට පැහැදිලිනේ. එකක් තමයි ඒකායන කියන එකට එක තේරුමක් දුන්නා. මොකක්ද? පාරවල් දෙකක් නැහැ. එකම මාවත කියන අර්ථයෙන් ඒකායන කියනවා කියන එක. දෙවෙනි කාරණාව තමයි තනියම යන්න ඕනේ කියන එක ආය වෙන කවුරුත් එක්ක කණ්ඩායම් පිටින් යන්න බෑ කියන එක අර්ථය. ඒ වගේම තමයි තවත් එකක් තියෙනවා. ඒක ඒකෝ ආයන මග්ගෝ මාර්ග අතරින් මේ විවිසෙන් ධර්මයේ විවිසෙන් තියෙන මාර්ග අතරින් එක් මාර්ගයක් කියන අර්ථයක් මේකේ තියෙනවා කියන එක සාකච්ඡා කරමු. ඒ විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට කියනවා ඒකෝ කියලා. මොකද ශ්‍රේෂ්ඨ නිසා. මේ ලෝකෙට එකම ශ්‍රේෂ්ඨය නිසා ඒකස්ස සෙට්ටස් එකම ශ්‍රේෂ්ඨය නිසා බුදුහාමුදුරන්ට ඒකෝ කියලා කියනවා. ඒක පැහැදිලි කරන්නේ සබ්බ සත්තානං සෙට්ඨෝව භගවා. බුදුහාමුදුර සියලුම සත්‍යයන් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද දේශනා කරන ලද මාර්ගය තමයි ඒකායන මාර්ගය. නිසා බුදුන්ගේ බුද්ධ දේශිත මාර්ගයයි කියන අර්ථයෙන් ඒකායන මාර්ගය කියලා සමහරු කියන්නේ අටුවාව පැහැදිලි කරනවා මේ ඕම අර්ථකථන. දැන් මේක ගැන තියෙන දැන් අදහස් හතරක් අපි කතා කරා. එකක් තමයි කම මාර්ගය කියන එක. තවත් එකක් තමයි තනියම යන්න ඕන පාර කියන එක. තවත් එකක් තමයි බුදුරජාණන් වහන්සේ විසින් කියන්නේ පිළිපදින ලද දැන් අවදාරලද මාර්ගය කියන එක.
ඒ වගේම තමයි මේ මොකද්ද සසර නිම කරන්නට සංසාරතෝ නිබ්බාණං ගච්ඡති කියතෝ මේ සසරෙන් නිවනට යන්න තියෙන අර්ථය එමත් නැත්නම් අර්ථය සාධනය කරගන්න තියෙන අයිතබ්බ මාර්ගය කියන එක ඒක මෙහෙමයි කියන්නේ ඒකෝ ආයනමක්කෝ තව බොහෝ මාර්ග අතර තවත් එක් මාර්ගයක් කියන අර්ථෙත් මේකේ තියෙනවා කියලා කාරණා හතරක් කියවෙනවා. එතකොට මේකේ පරස්පර විරෝධී මත දෙකක් තියෙනවා. එකක් තමයි එකම මාර්ගය කියන එක අනිත් එක තමයි මාර්ගයන් අතර එකක් කියන එක. එතකොට ආයන ඒකෝ ආයනමක්කෝ එක් පැමිණීමේ මාර්ගයක් කියන අර්ථය ගන්නවා. හැබැයි මම මේ දෙවෙනි අර්ථයට වඩා පළවෙනි අර්ථයට මගේ ධර්මඥානය මම අවබෝධ මම තේරුම් ගන්න තියෙන ආකාරයට අනුව වැඩි හරියක් කැමති වෙන්නේ එකම මාර්ගය කියන අර්ථය. ඒකට හේතුවක් තියෙනවා. දැන් මේ සතර සතිපට්ඨානේ කතා කරන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සනනේ. දැන් මේ කායානුපස්සනාව විග්‍රහ කරගත්තොත් එimhe කවුරු හරි මේ කායානුපස්සනාවේ තියෙන ඔය ආනාපාන සති, ව්‍යාපත, නවසීවතික ආදි වශයෙන් තියෙන මේ සමස්ත කර්මස්ථාන, සම 40 කර්මස්ථානයන්ම එතකම වේදනානුපස්සනාවේ තියෙන වේදනාව, වේදනා නිරෝධය, වේදනාව සම්බන්ධයෙන් තියෙන ඒ ස්පර්ශ ආයතනයන්හි ඒ ලැබෙනා වූ වේදනාවේ අවබෝධයන් ඒ සියල්ල ඒ වගේම චිත්ත ධම්ම කියන මේ සතිපට්ඨාන කාරණාවන් ඇතුලේ යම් කිසි විදියකින් අපි හොයලා බලුවොත් මේ සියල්ලම අවසාන වශයෙන් සීහ විලෝකණයක්සේ බුද්ධ ධර්ම දේශනාවට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවන්ට හරියට සීහ විලෝකණයක් වගේ ආපහු හැරිලා බලන එකක් තමයි මේ සතිපට්ඨාන. ඒ නිසා මේ සතිපට්ඨානය ඒකායන මාර්ගය කියලා කියන්නේ මේක අර බුදුදහමේ තියෙන මූලික දර්ශනේ නිර්වාණය සඳහා වන කොටස නිර්වාණය සඳහා වන මාර්ගය සම්පූර්ණයෙන්ම සම්පින්ඩනගත කරලා තියෙන ස්ථානයක්. ඉන නක්ෂල් කියලා කියන්නේ මේක ඉන නක්ෂල් මේක සම්පූර්ණයෙන් ධර්මයේ තියෙන අර්ථය සම්පින්ඩිතාර්ථවත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ එකම මාර්ගයේ කීමේ කිසිදු වැරද්දක් නැහැ. මේ වගේ තව බොහෝ තැන් තියෙනවා ධර්මයේ එකම දේවල් කියන දේවල් දැන් ගත්තොත් එහෙම ඒක නාමකින් කියලා අහනවනේ. එක නම් කුමක්? සබ්බේ සත්තාහාර ටිකා සියලු සත්‍යෝ ආහාරයෙන් යැපෙන්නාහ කියන එක ඒක නාමකින් කියන එකට දාලා තියෙනවා. ඉතින් තවත් එකේවා තියෙන්න පුළුවන් නේ. අනුත්තර ගියා ඒක නිපාත බලන්න ඒකායනෝ පික්කවයය මග්ගෝ සත්තාන විසුද්ධිය ආදි වශයෙන් කතා කරන මේක වගේම තවත් අංගුත්තර නිකායේ ඒකක නිපාතයයි ගොඩක් දේවල් තියෙනවා එකම දේ කියලා අර්ථයෙන් ගත්ත දේවල්. ඒ නිසා මේ එකම දේ කියලා කියන්නේ ඒ නිශ්චිත සංදර්භයක අදාළව එකමයි. මොකද්ද මෙතන සංදර්භයේ සත්තානං විසුද්ධිය, ශෝක පරිද්දවානං සමතික්කමයි, ඥායස්ස අධිකමයි, දුක්ඛ දෝමනස්ස නම් අස්තංගමයි. එතකොට මෙන්න මේ සංදර්භය මොකද්ද? ඥායස්ස අධිකමයි. නූපදවන ලද ඥානය උපදවන්න. නිබ්බානස්ස සච්චික්‍රියයි නිවන් සාක්ෂාත් කරවන්න. ඒ වගේම තමයි ශෝක පරිද්දවානං සමතික්කමයි. සමස්ත ශෝක පරිදේවයන් දුරු කරන්න. මේ සඳහා ඒකායනෝ මග්ගෝ මේ තමයි එකම මාර්ගය. හැබැයි මේ එකම මාර්ගය කියන අර්ථයේ තියෙන්නේ මෙය විතරයි ගන්න ඕනේ අනිත් සියලුම සමස්ත ත්‍රිපිටක දේශනාවන් බැහැර කරන්න කියන එක නෙමෙයි. සමස්ත ත්‍රිපිටක දේශනාවන්ගේ ත්‍රිපිටක දේශනාවන් සියල්ලම හරියට නිකන් නදී ස්රෝතස්ුණා. එහෙමත් නැත්නම් වෙන තනින් කඳු වලින් ගලාගෙන එන ගංගාවන් මේ සියලු ගංගාවන් අවසානයේදී එකතු වෙන්නේ මේ සතර සතිපට්ඨානය නැමැති මහා ගංගාවටයි කියන එකයි මේ තේරුම මම හිතන්නේ කාටවත් පැහැදිලි වෙන්න ඇති ඒ අර්ථය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා අරමුණේ සිට පිටවා ගැනීමට මහත් රුක්ලක් වන ගිරිමානන්ද සූත්‍රයේ විස්තර කෙරෙන සබ්බ ලෝකේ අනබිරත සංඥාව අපට කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට පිසිදු වේවා. පෙරවන් සරණයි. මට පොඩ්ඩක් ආයෙක නැවත කියන්න. භාවනා අරමුණේ සිට පිටවා ගැනීමට මහත් රුක්ලක් වන
ගිරිමානන්ද සූත්‍රයේ විස්තර කෙරෙන සබ්බ ලෝකේ අනබිරත සංඥාව අපිට කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. හරි. එතකොට ගිරිමානන්ද සූත්‍රයේ කතා කරනවා සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා. අභිරත කියලා කියන්නේ ඇලෙනවටනේ. එතකොට අනබිරත කියලා කියන්නේ මොකද්ද? නොඇලී සිටිනවා කියන එකයි. සියලු ලෝකෙහි නොඇලී සිටින බව. එතකොට සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඤී ආදි වශයෙන් මේ පද ගොඩාක් අපිට දකින්න ලැබෙනවා. ඔය තැන විතරක් නෙමෙයි තව බොහෝ තැන්වල දැන් සුත්ත නිපාතේ, අංගුත්තර නිකායේ පංචක නිපාතේ මේ තැන්වල බොහෝ තැන්වල අපිට මේ සබ්බ ලෝකේ අනබිරත සංඤී භාවය ගැන කතා කරනවා. එතකොට එතනදී ඔය නිබ්බිදා කියන වචනේම තමයි මේ කතා කරන්නේ. වෙන විදිහකින් කියවොත් එහෙම සංසාර වටේ කණ්ඩ බහුලෝ කියලා කියන්නේ. සංසාර වටේ මේ සංසාර වෘත්තේහි උක්කණ්ඩ බහුලෝ කලකිරීම බහුල බව තමයි මෙතන කතා කරන්නේ. දැන් සාමාන්‍යයෙන් ධර්මයේ කතා කරනවා නිබ්බේද භාග්‍ය උපචාර භූමි කියලා. නිබ්බේද භාග්‍ය උපචාර භූමි කියලා කියන්නේ කලකිරීම සඳහා වෙන කාරණා. එතනදී ඔබට පැහැදිලි ඇති බුදුහාමුදුර එක් අවස්ථාවක දේශනා කරන නිමිත්තං පරිවජ්ජේහි පියං රාගූප සංහිතං කියලා. එදා වංගීස හාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝයි වඩිනවා මහමග. වංගීස හාමුදුරුවන්ට රූමත් ස්ත්‍රියක් දකින්න ලැබිලා උන්වහන්සේට කාම විතරකයක් ඇති වෙනවා. මේ කාම විතරකය ඇති වුණාට පස්සේ වංගීස හාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා ස්වාමීනි කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති සාධු නිප්පාපනම් රූපි අනුකම්පාය ගෝත. කාම රාගේන ඩයිහාමි මං කාම රාගෙන් පිච්චෙනවා. චිත්තං මේ පරිඩයිහති මගේ හිත හාත්පසින් පිච්චෙනවා. ඒ නිසා සාධු නිප්පාපනම් රූහි මට නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න මේක. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරන්නේ සංඥාය විපරියේසා චිත්තන්තේ පරිඩයිහති. උවහන්සේගේ හිත ඔච්චර පිච්චෙන්නේ උවහන්සේ හඳුනාගත්තු විදිය වැරදි. ඒ නිසා පියං රාගූප සංහිතං රාගයට හේතු වෙන මේ ප්‍රිය වස්තුව ප්‍රිය භාවය ඇති වෙන හේතුව නැති කරගන්න කියලා. දැන් මේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා කියන්නේ අන්නේ නිමිත්තං පරිවජ්ජේහි කියන එකයි. නැත්නම් නිමිත්ත දුරු කරන්න කියන එකයි. එතකොට මේ නිමිත්ත ගත්තන් පස්සේ තියෙන්න පුළුවන් දැන් නිමිත්ත කියනකොට රාගට්ඨානියං සුබ නිමිත්තං. රාගයට හේතු වෙන සුබ නිමිති තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය ද්වේෂයක් ඇති වෙන නිමිති තියෙනවානේ. හැප්පෙන ගැටෙන අර මුලින් සඳහන් කරපු යම් කිසි කෙනෙක් වෙත තමන් දක්වන ඇල්ම පවා සත්ව කරුණා ස්වරූපයෙන් උනත් මේ අභිරතිය ඇති වෙන්න පුළුවන්. එතකොට අන්නේ නිබ්බිදා බහුල බව තමයි ඔය සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා කියන්නේ. ඒ වගේම දැන් අපි දන්නවා මේ ඔය බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවක පෙන්නනවා අසුභාය චිත්තම් භාවේ. අසුභේ කෙරෙහි හිත වඩන්න. අසුභය කෙරෙහි වඩන එකත් ඔය සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන එකම තමයි අයිති වෙන්නේ. ඒ වගේම තමයි අනිමිත්තංච භාවේ. ඒක පැහැදිලි කරනවා නිමිත්ත ගන්න එපා. දැන් නිමිති අනුනිමිති ගන්න එපා කියන එක උඩ පැහැදිලිව මතක් වෙනවා ඇති. මේක කියද්දි දාරුචීරිය කතාවස්ත. දැන් දාරුචීරිය හාමුදුරන්ට කියන්නේ දාරුචීරිය ඇත්තටම හාමුදුරුවෝ නෙමෙයි. දාරුචීරිය තවුසෙක් නේ. එයාට කියන්නේ දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. දුටු දෙයක් හැටියට විතරක් ගන්න නිමිති අනුනිමිති වශයෙන් ගන්න එපා. එතකොට අනුමිත්තංච භාවේහි කියන එකත් මෙතනදී සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ සියලුම කාරණා අරගත්තන් පස්සේ ඕකෙදී ඔය අපි කතා කරන මොකද්ද මේ ඒකට කියන්නේ අපි කිව්වේ සබ්බ ලෝකේ අනබිරත් සංඥා කියන එක. සබ්බ ලෝකේ අනබිරත් සංඥා කියන එක පැහැදිලි කරන්නේ සබ්බ නිමිත්තානං අමනසිකා සියලු නිමිති සිහි නොකොට අනිමිත්තං චේතෝ සමාධින් අනිමිත්ත වූ චේතෝ සමාධියට ඉහිලා ඉන්නා වගේ තත්ත්වයක්. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉමිනා විහාරේන විහෙරතෝ නිමිත්තානුසාරී විඥානං හොති. මෙහෙම ඉන්නකොට Tamanට අර
නිමිත්තානුසාරී විඥානයක් නෙමෙයි අනිමිත්තානුසාරී. එහෙම නැත්නම් අර මුලින් සඳහන් කරපු සබ්බ ලෝකයේ අනබිරත කිසිවක් කෙරෙහි ඇල්ම ඇති නොවන තත්වයකට ඔහුපත් වෙනවා කියන එකයි. ඒ නිසා මෙතනදී කිසියම් අපි හිතමු කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරනවා කියලා. ඒතර කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරනවා කියන එක මේ සබ්බ ලෝක අනබිරත සංඥා නිසා මං කල්යාණ මිත්‍රයව ආශ්‍රය කරන්නේ නැහැ කියලා එයාව අතහැරලා දාන්න ඕනේ. හැබැයි උනාට තමන්ගේ හිත නිරන්තරයෙන්ම යම් කිසි ආකාරයකින් ක්ලේශයන්ට යොමු වෙනවා නම් ඒ බඳු නිමිති අතාරින එක. නිමිත්තන් පරිවර්තයයි කියලා කිව්වේ ඒ නිමිති ඈත් කරලා දාන එක තමයි මෙතන සබ්බ ලෝක අනබිරත සංඥා කියන එකෙන් පැහැදිලි කරන්න කියන එක අපිට පේනවා. විශේෂයෙන්ම සුත්‍රිපාත අට කතාව වගේම ඔය සඳහන් කරපු දස සංඥා ඇතුලේ තියෙන ඇතිවීම තුල. ඉමයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ යම් අයෙකුගේ අතීතයේ කරගත් අකුසල කර්මයන් වේනම් ජීවිතයේ අග කාලයේදී ඒවා නැති කර ගැනීමට වර්තමානයේ කුසල කර්මයන් උපකාරී වනවා යයි බුදුදහමේ සඳහන් කර තිබේ. මේ පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි. ඔයිතා පැහැදිලිවම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් යෝච පුබ්බේ පමච්චිත්වා පච්චාසෝ නප්පමච්චති සෝ ඉමං ලෝකං පභාසේති අබ්බහා මුත්තෝ චන්දිමා. යෝච පුබ්බේ පමච්චිත්වා යම් කිසි කෙනෙක් අතීතයේදී ප්‍රමාද වෙලා කියලා කියන්නේ විදියට අකුසල් සහිත ජීවිත ගෙවලා පච්චාසෝ නප්පමච්චති පසු කාලයේදී ਉਹ අප්‍රමාදීව කටයුතු කරනවා නම් අර ප්‍රමාදේ බැහැර කොට කටයුතු කරනවා නම් සෝ ඉමං ලෝකං පභාසේති ඔහු මේ ලෝකයේ බබලවන්නේ අබ්බහා මුත්තෝ චන්දිමා හරියට වලාකුලින් මිදිච්ච හදක් වගේ කියලායි දේශනාවේ සඳහන් කරන්නේ. ඒ නිසා එහෙම කෙනෙකුට අතීතයේ කරපු අකුසල් පසුව තේරුම් අරගෙන ඒකෙන් මිදිලා කටයුතු කරන්න පුළුවන් කියන එකට මේ ධර්ම කාරණා. ඒ විතරකුත් නෙමෙයි. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් හරි ලස්සන ඉගැන්වීමක් කරනවා. කුසලේන පිටියති යම් කෙනෙක් පැරණි තමන් කරපු අකුසල් කුසලේන පිටියති තමන් කුසලයෙන් වහලා දානවා නම් හරි කුසලේන පිටියති කියන කුසලයෙන් යටපත් කරලා දානවා නම් ඔහුට මේ ලෝකේ තමන්ට පුළුවන්කම තියෙනවා තමන් අර කරපු අකුසල් වලින් මිදිලා කුසලයේ තුල තමන්ට වැඩි දියුණු වෙන්න. යස්ස පාපං කතං කම්ම යමෙක් තමන් කරපු කර්ම කුසලේන පිටියති කුසලයෙන් වහලා දාන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ සියලු කාරණා දිහා බැලුවාම පේන්නේ බුදුදහමට අනුව කෙනෙක් කරපු අකුසල් තමන් කළාය කියන්නේ අකුසල පවා ක්ලේශ බවට පත් කරගන්න. මේ අකුසලයේ පවා ක්ලේශයකට හරවාගෙන ඒ අකුසලයේ තුල ජීවත් වෙන්න ඕනේ. දැන් අකුසලයේ තමා කළාට පස්සේ විපාකයේ තමා අයත් වුණාට අකුසලයේ තමා අයත් නැති කරගන්න ඕට පුළුවන්කම තියෙනවා නම් එතකොට කුසලයේ තමා අයත් කරගන්න ඕට පුළුවන්කම තියෙනවා නම් එතනත් අපි අතාරින්නේ අර අකුසලයට එක්ක තියෙන බැඳීමම තමයි. අඟුලිමාල කියලා කියන්නේ 999ක් වරෙක්. හැබැයි අඟුලිමාල බුදුරජාණන් වහන්සේ ළඟ රහත් භාවය ලබන්න තරම් උපනිශ්‍රේ සම්පත් තිබුණා. ඒ වගේම කුණ්ඩල කේසී කියලා කියන්නේ තමන් ප්‍රේමයට වැදගත් වූ ඒ චෞර්යව ගලකින් පහළට පෙරලලා තල්ලු කරපු කෙනෙක්. හැබැයි ඇයට රහත් භාවය ලබා ගන්න උපනිශ්‍රේ ශක්තිය තිබුණා. ඒ නිසා මිනි මරපු උදවියට වගේ හරන්තික වගේ වරෙකුට ඒ නිවන් ලබා ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය තිබ්බා. අනිත් එක යම් කිසි කෙනෙක් ඒ විදිහට මේ ජීවිතය ඇතුලේ ක්ලේශ ප්‍රහාණය කරනවා නම් ක්ලේශයන් නැති කරනවා නම් ඔහු මේ ජීවත් වෙන කාලේ ඔහුට විඳින්න ලැබෙන අකුසල විපාකයක් හැරෙන්න ඔහුට සසරට ඒ අකුසල නැවත විඳින්න අවකාශයක් නැහැ. සසර දුක් අවසන් කරලා තියෙන නිසා. ඒ නිසා ඒ පැත්තෙන් ගත්තත් ඒ අකුසල අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. ඔය අරගෙන බලන්න විශේෂයෙන්ම සාමාන්‍ය ඵල සූත්‍රය. මේකේ බුදුරජාණන් වහන්සේ ඔය අජාසත් රජුන්ට සඳහන් කරන කාරණාවක් තියෙනවා. අජාසත් රජුරෝ බුදුහාමුදුරුවෝ හම්බෙන්න ඇවිල්ලා කොහොම දුකෙන් ඉන්නේ අජාසත් රජුන්ට නිින්ද යන්නේ නැහැ රැට.
මොකද හේතුව තමන්ගේ පියා මරපු එක සිහිපත් වෙනවා. බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුවෝට පැහැදිලා උන්වහන්සේට ශ්‍රාවකත්වය පළ කරලා යනවා අජාසත් රජු. බුදුහාමුදුරුවෝ දේශනා කරන අද ඉඳලා අජාසත්ට නිින්ද යනවා. ඒ වගේම තමයි අපි දන්නවා දේවදත්ත හාමුදුරුවෝ ගොඩක් පව් කරපු කෙනෙක්. ආනන්තරේ පාප කර්ම කරපු නිසා අජාසත් දේවදත්ත කියන්නේ හැමදෙනාටම අපාය නියමිතයි. හැබැයි උනාට බුදුරජාණන් වහන්සේ වෙත ඇති කරගත්තු චිත්ත ප්‍රසාදේ නිසා උන්ට පුළුවන්කම ලැබෙනවා මතු අනාගතයේදී නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය මඟ සලසා ගන්න මේ සම්බන්ධයෙන් පැහැදිලි තැන් තියෙනවා. ඔය තම්බ දාටික චොර වස්තු අරන් බලන්න දවස් 4ක් ඇතුළත වරුන් 2000ක් මරපු තම්බ දාටික රජුරු අරගන්නවා තමන්ගේ රාජකීය ගහලේ හැටියට. හැබැයි උනාට තම්බ දාටික අවසානයේදී තමන්ගේ විශ්‍රාම යන අවුරුදු 55ක් වරුන් මරලා අන්තිමට මෙයා සරියුත් හාමුදුරුවන්ගේ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන දානයක් දීලා උන්වහන්සේගේ අනුමෝදනාවට පැහැදිලා හරකෙක් ඇනලා මැරෙනවා. මෙයා දෙවොලෝ උපදිනේ කුසිත භාවයේ උපදිනයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා කිසියම් කෙනෙක් තමන් අතීතයේ අකුසල් කළා කියලා ඒ අකුසලයේ මත ගැලිලා ඉන්නේ නැතුව කුසල් වඩනවා නම් පින් කරනවා නම් ඔවුන්ට ඒ තුලින් තමන්ගේ කුසලයේ දියුණු කරගන්න වගේම අකුසලයේ යටපත් කරන්න පැහැදිලිවම කුසලයේ පිටියති කියලා සඳහන් කරන්නේ කුසලයෙන් අකුසලයේ යටපත් කරන්න පුළුවන් කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මේ ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ නව සීවතික භාවනාව අරුණානුස්මති භාවනාව හා සම්බන්ධද කරුණාකර පහදා දෙන්න. දැන් නවසීවතිකය කියලා කියන්නේම සීවතිකය කියලා කියන්නේ මේ මලමිනියනේ. එහෙම නැත්නම් සොහොනේ ඉහලා දාපු මලමිනිය. එතකොට නවසීවතික භාවනාවේ මරණානුස්සතියක් කියලා එකක් නැහැ. නවසීවතික භාවනාවේ තියෙන්නේ පැහැදිලි ලෙසම මිනියක ස්වરૂපයන් පැහැදිලි කරන එකක්. ඒකේ තියෙන ඒක කර්මස්ථානයක්. නවසීවතිකය කියන එක කර්මස්ථානයක්. එතකොට ඔය දැන් අපි ගත්තොත් එහෙම උද්ධමාතක විනීලක විපුප්පක විකායික විචිත්තක හත විචිත්තක අට්ටික පද පුලවක කියන විදිහට ඒ මේ ආකාර මේ මොකක්ද ඒකට කියන්නේ මිනිහක් ඉහළ දැම්මට පස්සේ සොහනට ඒ සොහනේ මේ මිනියට වෙන දේවල් තමයි මේකේ සඳහන් වෙන්නේ. හැබැයි මරණානුස්සතිය හා සම්බන්ධයෙන් ගණන් මරණානුස්සතියදී පැහැදිලිවම සඳහන් කරන්නේ ඔබට මතක ඇති ඒක තියෙන්නේ භාවිත්වා චතුරාර්යකා භාවනාවෙන් සඳහන් කරනවා කොහොමද මේක හරියට විච්චු කුප්පල උස්සාව ජලරාජි පරිඥා ධාතකෝ රිපුතස්ස සබ්බත්තාපය වාගේ සුයසත්තාම පුඤ්ඤිති බුද්ධි ජිනතේ ගාතේ ස්මරණං කිපං කාත්මාදශ කියලා. දැන් පච්චානංච ඒකල්ය ප්‍රත්‍ය වෙනස් වුණාන් පස්සේ බාහිරච්ඡත් උපද්දව බාහිර හෝ අභ්‍යන්තර උපද්දර වෙන නිසා මෙන්න ඒක ආකාරයෙන් Tamanට මිය යන්න පුළුවන්. හරියට ඝාතකෝ රිපුතස්ස හරියට සතුරන් ඝාතනය කරන්න මේ එන කවුද මේ වදකේ යම් කෙනෙක් ඝාතනය කරන්න පසුපසින් එනවාද අන්න ඔහු වගේ නිරන්තරයෙන්ම අපි මේ මරණය කරා මරණයට අභිමුඛව යනවා කියන එක තමයි ධර්මයේ සඳහන් කරන්නේ. ඒ නිසා මරණානුස්සති කියන එකේදී මරණය පිළිබඳව සිහිකිරීමයි තියෙන්නේ. එහෙම නැතුව අර නවසීවතික කියන එකම නෙමෙයි. ඒක මරණයෙන් පස්සේ සිද්ධ වෙන තත්ත්වයක් හැටියටයි තේරුම් ගන්න ඕනේ. එතකොට මරණානුස්සතිය වඩන ආකාරය පිළිබඳව අපි මම හිතන්නේ ඕගොල්ලෝ හැමෝම දන්නවා මරණානුස්සති භාවනාවේදී කොහොමද මේ මරණානුස්සතියට අදාළ කරුණු සඳහන් වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ මරණානුස්සතියේදී කතා කරන්නේ මම නිතරම මේ මරණය කරා යොමු වෙලා ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් මරණයේ ඉදිරියේ තියෙන කෙනෙක්. මේ හැමෝම මේ ලෝකේ දහරාජ මහන්තාජ ලොකු අය පොඩි අය ඕම මැරෙනවා. යේ බාලා යේච පණ්ඩිතා
උගත් අය නුගත් අය ඔක්කොම මැරෙනවා. සබ්බේ මච්චු අසංයන්ති මේ හැමෝම මරණයට යන අය සබ්බේ මච්චු පරායන හැමෝම මරණය පරායන කොට තියෙන අය කියන එක මේක පැහැදිලිව තියෙනවා. එතකොට මරණානුස්සති භාවනාව කියලා කියන්නේ වෙනම එකක්. එතකොට ඒකෙදි පැහැදිලි කරන්නේ ඔබ කියනවා ලෝක පවත්තින් චින්තෙත්වා මේ ලෝකේ තියෙන ප්‍රවර්තනේ ලෝකේ පැවැත්ම හිතලා ඒ වගේම මරණානුස්සතිය යම් කිසි කෙනෙක් හිතලා මරණය ගැන කල්පනා කරනවා නම් අන්න ඒකට තමයි මරණානුස්සති භාවනාව කියලා කියන්නේ. ඒ මරණානුස්සති භාවනාව වඩන්න හොඳ කතා අපේ බෞද්ධ සාහිත්‍යය තුළ තියෙනවා. දැන් නිදසුනක් හැටියට ගත්තොත් එහෙම එක අවස්ථාවක මේක තියෙන එක මේ තාත්තා කෙනෙක් පුතත් එක්ක හේනට යනවා ගොවිතැන් කරන්න. ඉතින් ගොවිතැන් කරන්න ගියාම හදිසියෙම පුතා මිය යනවා. හැබැයි මේ අම්මා තාත්තා පුතා තුන්දෙනාම එක්කලා නිතර මරණානුස්සතිය වඩන අය. ඒ නිසා මරණය සිහි කරමින් ඉන්න නිසා ඒගොල්ලෝ කොයිලාකෝ මරණය අපේක්ෂාවෙන් මරණය ගැන දැනගෙන හිටියේ. මේ අතරේ පුතා මොකක් හෝ හේතුවක් නිසා මිය යනවා. අර හේනේ හිටිය තාත්තා බිරිඳට පණිවිඩයක් යවනවා ඒ ළඟින් යන කෙනෙක්ගෙන් අද බත් මුල් දෙකක් ගෙන්න ඕනේ එකක් ගෙනාවම ඇති කියලා. අන්තිමට මේ අම්මා කල්පනා කරනවා පණිවිඩය ආවට පස්සේ අනිවාර්යයෙන්ම මගේ පුතා හරි මහත්ය හරි මැරිලා ඇති. එහෙමත් නැත්නම් කොහේ හරි ගමනක් ගිහිල්ලා ඇති. ඒක තමයි මේ මට එක බත් එකක් ගේන්න කියලා කියන්නේ. ඇයි යනවා එක බත් එකක් හදාගන්න. යනකොට ඇත්තටම පුතා මැරිලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පුතාව දෙන්නම එකතු වෙලා කෝටු අරගෙන ආදාහනය කරනවා. අර පුතා මරණානුස්සතිය වඩපු කෙනෙක්නේ. එයා දෙව්ලොව ගිහිල්ලා බලනවා මගේ අම්මයි තාත්තයි දැන් මිනිහ බදාගෙන අඬනවා ඇති නේද? සමයි යන්න ඕන මේ බලන්න කියලා. එයා මොකද කරන්නේ? මේ දෙන්න හොයාගෙන එනවා. එනකොට මේ දෙන්න අර මිනිහ පුච්චනවා තමන්ගේ පුතාට. ඒ දිව්‍ය පුත්‍රයා හැටියට ගත්තොත් එම ඔහුගේ මිනිහ පුච්චන. එයා මේ අයගෙන් අහනවා අම්මෙත් මේ අම්මා තාත්තා කියලා කතා කරන්නේ. ඔය දෙන්න මොකද මේ මුවෙක්වත් අහුවෙලා පුච්චනවද කණ්ඩ කියලා. ඊට පස්සේ කියනවා නෑනේ අපේ පුතා මරුණ එයාවයි පුච්චන්නේ ඉතින් අඬන්නේ නැත්තේ. අපි හොඳට මරණානුස්සතිය වඩපු අය කියලා කියනවා. ඊට පස්සේ මෙයා බොහොම සතුටු වෙලා බොහොම අවවාද කළා මෙයාට මරණානුස්සතිය වැඩිීමේ ආනිසංස නිසා මම දෙව්ලොව ඉපදුනා කියලා ඒක සඳහන් කරලා යනවා. ඒ නිසා දැන් ඔය මරණානුස්සති භාවනාවේදී තියෙන්නේ මරණය තමන් සතු බව තේරුම් අරගෙන කටයුතු කරන එකයි. අර නවසීවතක භාවනාව වෙනම එකක්. ඒක අසුභයට යන එකක්. අසුභානුස්සතියට වැටෙන කාරණාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නේ අවසරයි ස්වාමීන් වහන්සේ. අල් පහන් පූජා කිරීමේදී එක පහන් සිය ගණනක් එක මලක් අල් සිය ගණනක් පූජා කිරීමේදී ආනිශංස වශයෙන් වෙනසක් ඇතිදයි ආදා දෙන්න මැන. මේ ඕකෙදි කතා කරන්න තියෙන්නේ ඔය ගොඩක් අය කියනවා මේ චේතනාව උඩනේ පින සිද්ධ වෙන්නේ එක පහනක් පත්තු කරුවත් එකයි පහන් 100ක් පත්තු කරුවත් එකයි එක මලක් පත්තු කරුවත් එකයි මලක් පූජා කරුවත් එකයි මල් 100ක් පූජා කරුවත් එකයි කියලා. මම ඔය අයගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහුවා. එක පහනක් පත්තු කරපු වෙලාවටද ඔය අයගේ චිත්ත ප්‍රසාදේ වැඩි වෙන්නේ පහන් ගොඩක් පත්තු කරපු වෙලාවටද කියන ප්‍රශ්නේ. මොකද මහත්තයා හිතන්නේ? පහන් ගොඩක් පත්තු එක මලක් පූජා කරපු වෙලාවටද ලස්සන මල් ගොඩක් බුදුහාමුදුරුවෝ ඉදිරියේ තැන්පත් කරපු වෙලාවටද ඇත්තටම චිත්ත ප්‍රසාදේ වැඩි වෙන්නේ. මල් ගොඩක් නේද? ඔව්. එතකොට ප්‍රශ්නට මම හිතන උත්තරය ඇවිල්ලා තියෙනව නේද? ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. දෙමාපියන් පරම්පරාගත ඥාති කරන අකුසල් දරු මොනුපුරන් කරා පල දෙන්නේද? ඔව්. දැන් ඒකෙදි මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බුදුහාමුදුරුවෝ පරිභෝග කියලා જાතියක් උගන්වලා තියෙනවා. පරිභෝග. ඒකෙදි එකක් තමයි සාමි පරිභෝග. යම්කිසි හාමුදුරු කෙනෙක් හොඳට තමා
රහත් භාවයේ ලබාගෙන දානේ වළඳනවා නම් ඒකට කියන්නේ සාමි පරිභෝගය. ඒ ස්වාමිත්වෙන් වළඳන්නේ ස්වාමිත්වෙන්. යම් කිසි භික්ෂුන් වහන්සේ නම එහෙම බණ භාවනා කරලා ඒ අවශ්‍ය අධිගමයන් ලබාගෙන නැහැ. හැබැයි සිල්වත්ව ගුණවත්ව ඉඳලා ඒ දානේ වළඳනවා නම් ප්‍රත්‍යවේක්ෂා කරලා ඒකට කියන්නේ දායජ්‍ය පරිභෝගය කියලා. ඒ කියන්නේ දායා තමන්ගේ හරියට දෙමව්පියන්ගෙන් දරුවන්ට ලැබෙනවා වගේ. දෙමව්පියන්ගෙන් දරුවන්ට ලැබෙන එක දායාදයක්. ඒක හොරකමක් නෙමෙයි. ඉතින් ලියා ගන්න එක තමන්ට. දෙමව්පියෝ නැති කාලේ පරිභෝගික එක දායාදයක්. හැබැයි යම් කිසි කෙනෙක් ප්‍රත්‍යවේක්ෂා නොකර සිව්පස්සේ පරිභෝග කරනවා නම් ඒකට කියන්නේ ඉන්න පරිභෝගය කියලා. ඉන්න පරිභෝගය. ඒ කියන්නේ ණයට ගන්නවා වගේ. හැබැයි යම් කිසි කෙනෙක් සිල්වත් බව, ගුණවත් බව මොකවත් නැතුව මේ බුදුරජාණන් වහන්සේට දෙන දේවල් මුක්ති විඳිනවා නම් ඒකට කියන්නේ තීය පරිභෝගය. ඒ කියන්නේ පරා කරනවා කියලා. එතකොට දැන් මේකේ දායත්‍ය පරිභෝගය කියලා එකක් තියෙනවානේ. තමන්ගේ මව්පියන්ට අයිති දේවල් දරුවන්ට අයිති. එතකොට දායාද. එතකොට මේ දායාද වශයෙන් වගේ කර්මය තමන්ට ලැබෙනවාද කියන එකද දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අර සාසනික දේවල් නම් දායාද වශයෙන් ලැබෙනවා. කර්මයක් ලැබෙනවාද කියන එක. මේකදී මෙන්න මේ කාරණා ටික තමයි සැලකිල්ලට ගන්න ඕනේ. දැන් මට මේකදී ටිකක් පුළුල්ලු මෙහෙම එකක් හිතෙනවා. දැන් ඔබ අහලා ඇති යම් කෙනෙක් මිත්‍රද්‍රෝහී වෙනවා නම් මේ මිත්‍රද්‍රෝහී වෙන කෙනාට වෙන හානි ටිකක් තියෙනවානේ. එකක් තමයි තමන්ගේ ඥාතීන් තමන්ට අහිමි වෙලා යනවා කියලා කියන ඥාතීන් විනාශ වෙනවා කියලා. එතකොට දැන් ජීවත් වෙන කෙනාට තමන්ගේ ඥාතීන් මිය ගියාට පස්සේ අකාලේ වේදනාවක් වෙනවා වගේ. ඒ ඥාතීන් විනාශ වෙලා ඒ වේදනාව විඳින්න හේතු ලබන ඔහුගේ ඥාතීන් උත්පන්නවරේ අකුසල කරලා තියෙනවද නේද? ඒ විනාශය ලබන. ඒක නෝම් මැරිච්ච නිසා මට දුකයි. හැබැයි මට දුක හැදෙන්න ඔහු මැරෙද්දී ඔහුම අකුසල කරලා නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට මේවා සාමූහික අකුසල ගණයටයි වැටෙන්නේ. යම් කිසි පිරිස් එකට එකතු වෙලා කරන අකුසල එකට යනවා. බොහෝ වෙලාවට අපිට පේන්න තියෙන්නේ අකුසල කරක් කුසල කරක් මිනිස්සු එකට එකතු වෙලා තමයි කරන්නේ. දැන් බලන්නකො දානයක් දෙනකොට ගෙදර ඔක්කොම එකතු වෙනවා. පින්කමක් කරනකොට හැමෝම එකතු වෙනවා. ඒ වගේම තමයි අපි හිතමු කණ්ඩායමක් එකතු වෙලා හරකෙක් මරාගෙන කන්න යනවා කියලා. එතකොට හරක මරනකොට මේ මිනිස්සු ඔක්කොම එකතු වෙනවා. එහෙමත් නැත්නම් තව කාට හරි ගහලා මරලා හංගන්න යනවනම් තනියෙන් යන්නේ නැහැ ඔක්කොම එකතු වෙනවා. ඒ හැටියට බලද්දී මේ සාමූහික භාවය ගොඩක් අයගේ එකට අකුසල් කුසල් දෙකේදීම වෙන බවක් තියෙනවා. එසම මව්පිය යම් කිසි කරුණක් කරද්දී දරුවෝ ඒවට යම් යම් ආකාරයෙන් සහයෝගය දක්වනවා. එයාට ඒක එකතු වෙන්න වෙනවා. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. එහෙම නැතුව යම් කිසි පුද්ගලයෙක් තමන් කරපු අකුසලයේ තමන්ගේ දරුවන්ට යනවා කියලා කිසි ලෙසකින්වත් නොසිතිය යුතුයි. ඒකට හේතුව තමයි අපි ගත්තොත් එහෙම දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ සුප්‍රබුද්ධ රජුගේ පුතා. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ අපායේ යද්දී දේවදත්ත හාමුදුරුවන්ගේ නැගණිය සහෝදරිය එය නිවන් දකින්න බෝධිසත්වයන් බුදුහාමුදුරන්ගේ බෝසත් කාලේ පිරිත ඇති. ඒ නිසා එකම පවුලේ දෙන්නේ තාත්තලා කරපු දේවල් වල අකුසල් වල තමන් කරපු දේවල් මේ තාත්තලා කරපු කුසල් වල බලයවත් නෙමේ ලබා ගන්න. ඒ නිසා බුදුදහමේ සඳහන් වෙන කාරණාවක් තියෙනවා ඔබ දන්නවා ඇති. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කිය. මොකේද තියෙන්නේ මේ ධර්ම රත්නේ වදින තැන. පච්චත්තං වේදිතබ්බෝ කියන වචනේ තේරුම තමයි ගුරුවරයා වඩපු මාර්ගයට හෝ පියා වඩපු මාර්ගයට පුතාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. පුතා තමන් වඩන්න ඕනේ මාර්ගය තමන්ට ප්‍රතිඵල ලැබෙන්නේ පියා තමන් වඩන්න ඕනේ. එතකොට කුසල හා සම්බන්ධීව තත්ත්වය ඒකමයි. ඊළඟට ඔබට මතක ඇති මොකද්ද දීඝනිකායේ තියෙන චක්කවර්ති සිංහනාද සූත්‍රය. මේකෙදි කතා කරන්නේ සක්විති රජකමවත් පියාගෙන් පුතාට හම්බෙන එකක් නෙමෙයි. නැත්නම් ටිකක් දායාද. මේක පියාගෙන් පුතාට හම්බෙන්නේ නැහැ. ඒ නිසා
ඔය පියාගෙන් පුතාට හම්බෙන බොහෝ දේවල් තියෙන්නේ අපේ භෞතික ලෝකේ ලෞකික ලෝකේ අපි හදාගත්තු දේවල්. ඒ නිසා තාත්තලා පුතාලා ඔය ගනුදෙනු ගොඩක් තියෙන්නේ අපි මේ ලෝක න්‍යායට විරුද්ධව යන්නේ. හැබැයි කර්මය හා සම්බන්ධයෙන් ගත්තාම තමන් කරන කර්ම විපාක තමන්ටයි යයි. ඒක සම්මා දිට්ඨිය. කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා සම්මා දිට්ඨියක්. එතකොට තමා කරන ක්‍රියාවේ ඵලය තමා සතුයි කියන එක සම්මා දිට්ඨියක් බව අපි තේරුම් ගත යුතුයි. හැබැයි උනාට අර දේ තියෙනවා. මොකක්ද? පියා මව පුතාලව දූලව යොමු කරනවා යම් දේවල් වලට. ඒ නිසා ඔවුන්ගේ චිත්ත සංතාන සකස් වෙන්නේ ඔවුන් කුඩා කාලේදී යොමු කරපු දේවල් නිසා. ඒ නිසා තමයි අපි කියන්නේ යම් අවස්ථාවක පිනක් දහමක් ඉවර වෙච්ච ගමන් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු කියන මට බාලයන් ආශ්‍රය කරන්න ලැබෙන්න එපා කියන. එතකොට මේ බාලයන් කියන අර්ථයෙන් ගත්තාම දෙමෝපියොත් බාල වෙන්න පුළුවන් අකුසලයට යමෙක් යොමු කරනවා නම්. ඒ නිසා මව්පියන් කරන අකුසල් දරුවන්ට ඵල දෙනවා කියන අර්ථයෙන් නෙමෙයි. මව්පියන් අකුසල් කරද්දී දරුවෝ ඒ මග යනවා කියන අර්ථයෙන් තමයි මම හිතන්නේ මේකට උත්තර සපයන්න වෙන්නේ. එමයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ මාතෘ දිව්‍ය රාජ්‍යය ඉපිද දිව්‍ය ලෝකයේ ඉපදෙන්නට ප්‍රාර්ථනා කළ හැකිද? කළ යුතු පින් මොනවාද? මොකද ඒක හරියට තේරුන්නේ නැහැ. මාතෘ දිව්‍ය රාජ්‍යය ඉපිද ඇති දිව්‍ය ලෝකයේ ඉපදෙන්නට ප්‍රාර්ථනා කළ හැකිද? කළ යුතු පින් මොනවාද? ඒ කියන්නේ මේ මාතෘ දිව්‍ය රාජ්‍යය ඉපදිච්ච තැන කාට හරි ඉපදෙන්න ඕන වගේ අදහසක්ද තියෙන්නේ? එහෙමයි ස්වාමී. ඉතින් මේ මාතෘ දිව්‍ය පුත්‍රයා කියන එක දැන් බුදුහාමුදුරුවෝ තවතිසා දිව්‍ය ලෝකෙට වඩින්නේ නේද? මේ මාතෘ දිව්‍ය රාජ්‍ය දකින්න මොකද අර ප්‍රථම ගද්ද මේ අභිධර්ම දේශනාවට. එතකොට ඒක තියෙන්නේ බුදුහාමුදුරුවෝ මාතෘ දිව්‍ය රාජ්‍යයට ධර්මයේ දේශනා කිරීම සඳහා තවතිසා දිව්‍ය ලෝකයට වැඩලා එතනදී ධර්ම දේශනා කළා කියලා. ඒ නිසා අමුතෙන් මාතෘ දිව්‍ය රාජ්‍ය දකින්න විතරක් නෙමෙයි කොහොමුණත් ඉතින් පින් කළාට පස්සේ තවතිසා දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. එතකොට තවතිසා දිව්‍ය ලෝකයට ගියොත් එහෙම මාතෘ දිව්‍ය රාජ්‍ය දැක වැඳ ගන්න මේ දැක හමු වෙන්න ඒ අයට පුළුවන්කම ලැබෙයි. හැබැයි ඉතින් මාතෘ දිව්‍ය රාජ්‍ය හොයාගෙන යන්න මේ ඉතමන ප්‍රාර්ථනාව නම් මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒක මේ ඒ අහපු කෙනාට පොඩ්ඩක් විස්තර සහිතව කියන්න කිව්වොත් ඒක අපිට හිතා ගන්න පුළුවන්. මොකද මාතෘ දිව්‍ය රාජ්‍ය මොකට දකින්න බලාපොරොත්තු වෙනවද කියන එක මට ඇත්තට පැහැදිලි නෑ. අවස්ථාව මොනද ගන්න? කවුරුත් ඉදිරිපත් වෙන්නේ ස්වාමීන් වහන්සේ මම ඊළඟ ප්‍රශ්නෙට යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙලෙස් සහ උපක්ලේශ කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිනවා. දැන් උපක්ලේශ කිලේශ කියලා දෙකක් තියෙනවානේ. ඒකෙදී මෙහෙමයි දැන් ක්ලේශ කියන එකේදී ප්‍රධාන වශයෙන් තියෙන ක්ලේශයන් තියෙනවා. ප්‍රධාන වශයෙන් ක්ලේශයන්. එතකොට ඒකෙදී අපි ගත්තොත් එහෙම අපි ගත්තොත් ලෝභ දෝෂ මෝහ මේ දේවල් කෙලෙසනේ. එතකොට ඒ ක්ලේශයන් නිසා ඒ ක්ලේශයන් පදනම් කරගෙන ලෝභය පදනම් කරගෙන තව වෙනත් ක්ලේශයන් ගොඩනගෙන්න පුළුවන්. ඒකදී අපි දන්නවා දස කිලේශ කියලා කතාවක් තියෙනවා. දස කිලේශ දස ක්ලේශ කියලා. එතකොට අපි ගත්තොත් එහෙම ක්ලේශ කියන වචනේ හඳුන්වා ගත්තොත් එහෙම තේරුම් ගන්නකො චිත්තස්ස සංකිලේශෝ තණ්හා අවිජ්ජායේව දේ ධම්මා කියලා කියනවා. මේ හිත කිලුටු කරන තණ්හා අවිජ්ජා දෙක තමයි ඔය කිලේශ කියලා හඳුන්වන්නේ කියලා. එතකොට මූලිකව අපි කිලේශ කියන එක හඳුන්වා ගත්තොත් එහෙම ඔය මේ ප්‍රධාන වශයෙන් හිත කිලුටු කරන තණ්හා අවිජ්ජා දෙකයි කියන කාරණා දෙක කියවෙනවා. ඒ වගේම
මේ තණ්හා විද්‍යාව විතරක් නෙමෙයි ඒ තණ්හා විද්‍යාව මුල් කරගෙන තෘෂ්ණාව සහ අවිද්‍යාව මුල් කරගෙන තව බොහෝ ක්ලේශ ධර්ම බිහි වෙනවා. ඒවට තමයි කියන්නේ උපක්ඛිලේශ කියලා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම උපක්ඛිලේශ කියලා දැන් හිතන්නකෝ ලෝභය කියලා. එතකොට තණ්හාව ලෝභය මත ලෝභය තණ්හාව මත පදනම් වෙන එක. එතකොට ඒකෙදි සිය සම්පත් සංගවන බවට අපි කියනවානේ මච්චරිය කියලා. එතකොට සිය සම්පත් සංගවන. එහෙම නැත්නම් පර සම්පත් වලට කැමති වෙන. ඒකත් තව එකක්. අනුන්ගේ සම්පත් වලට කැමති වෙන්නේ. ඒ විදිහට එකම අර මේ මොකක්ද ඒකට කියන්නේ ක්ලේශයක් මුල් කරගෙන ක්ලේශය පදනම් කරගෙන ඒ ක්ලේශයන්ට අනුරූපීව ගොඩනැගෙන ඒවා තමයි උපක්ලේශ කියලා කියන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය අටුවාවේ පාටික වර්ග අටුවාවේ පැහැදිලි කරනවා චේතසෝ උපක්ඛිලේශ කියලා එකක්. එතකොට චේතසෝ උපක්ඛිලේශ කියලා කියන්නේ පංච නීවරණානි චිත්ත උපක්ඛිලේසන්ති කිලිට්ටං කරොන්ති. එතකොට මේ පංච නීවරණ ධර්මයන් මොකද කරන්නේ? සිත කිලිටටපත් කරනවා. එහෙමත් නැත්නම් උතාපෙන්ති විබාධෙන්ති. මේක නිකන් බාධා කරමින් නැවත නැවතත් සිත යටපත් කරමින් සිත ඊළණයටපත් කරනවා. එතකොට ඒවට කියන්නේ චේතසෝ උපක්ඛිලේශා කියලා මේ හිතේ ඇතිවෙන උපක්ලේශ ධර්මයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් නීවරණ ධර්ම මොනවද තියෙන්නේ? නීවරණ ධර්ම කියලා කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ. එතකොට ඒවා Tamanට නැවත නැවත විවිධාකාරයෙන් අර අඩුබඩු දික් කරගෙන අලුත් සිතුවිලි ගොඩනගාගෙන අලුත් චෛතසිකයන් සමග ඇවිල්ලා Tamanගේ හිත පිළීමටපත් කරනවා. එතකොට ඒක තමයි ඔය උපක්ඛිලේශ කියන එකේ ස්වභාවය කියලා පැහැදිලි කරන්නේ අටුවාවේ හැමනම්. ඒත් එක්කම දැන් ඔය උපක්ඛිලේශ කියන එකේදී දැන් උප කියන අර්ථයෙන් නෙමෙයි මේක කියන්නේ දෙවෙනි එහෙමත් නැත්නම් වෙනත් විදිහකින් ගත්තොත් එහෙම අපි කියන්නේ විහාරාධිපති උපවිහාරාධිපති නැත්නම් විද්වාලපති උපවිද්වාලපති එහෙම උප කියන අර්ථයෙන් නෙමෙයි මේක ගන්න ඊට වඩා මේ මොකද ඔය මේ වචන තිබ්බම වචන දෙආකාරයක නිපාතවල මේ උපසර්ගවල දෙආකාරයක ක්‍රියාවක් තියෙනවා. එකක් තමයි උපසර්ගං බාධතේ කෝචි. යම් කිසි අවස්ථාවක උපසර්ගයක් විසින් අර අර්ථයට බාධා පමුණවන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම උපසර්ග තියෙනවනේ 20ක්. ඔය පරානිනි උදු සංවි යවානු පරියති අපි අප කියන මේ උපසර්ග. උප කියන එකට උපසර්ගයක් නේ. එතකොට රාජා කියන එක්කෙනා රජ හැබැයි එහෙම උනාට අපි ගත්තොත් එහෙම දුක් රාජා කිව්වොත් එහෙම ඒ කියන්නේ මේ නිකන් නරක රජෙක් කියන්නේ උපරාජා කිව්වොත් අඩු කරනවානේ. ඒ වගේ අර්ථය සමහර වෙලාවට අඩු කරන්න පුළුවන්. හැබැයි උනාට සමහර තැනක ඒ අර්ථයට තව විශිෂ්ටාර්ථයක් ලබා දෙන්නත් පුළුවන්. දැන් ගත්තොත් එහෙම ඔය දැන් අභි කියන පදේ අරගෙන බලමු. අභිධම්ම කියන්නේ විශිෂ්ටාර්ථයකින් කියලා කියනවා නේද? අභිෂිට්ඨෝ ධම්මෝ අභිධම්මෝ කියන්නේ ඒ වගේ උපසර්ගවල තියෙනවා. සමහර ඒ වගේ අර්ථය පාල කරනවා, සමහර ඒ වගේ අර්ථය සම්පූර්ණ වෙනස් කරනවා, සමහර ඒ අර්ථය වැඩි කරනවා. ඒතර උපක්ඛිලේශ කියන්නේ අර ක්ලේශම තමයි නැවත නැවත පහළ වෙමින් තමන්ව පීඩාවටපත් කරන නිසා මෙවට තමයි උපක්ඛිලේශ කියන්නේ කියලා මම මේ සම්බන්ධයෙන් අහලා දන්න කියන කාරණාව. හැබැයි ඉතින් මේකේ කෙනෙකුට වෙනත් අර්ථයකිනුත් මේ උපක්ඛිලේශ පිළිබඳව හඳුන්වා දෙන්න පුළුවන් ඇති. මම ඔය කිව්වේ ඔය අට කතාගත නිර්වචනයේ තියෙන තැන. එමයි ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක්. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රපංච සහ විපක්කයන් දෙකේ වෙනස අපට අනුකම්පාවෙන් පාදා දෙන්න වහන්සේ දෙන්නේ. මට ආපහු කියන්න.
ප්‍රපංච සහ විතක්ක යන දෙකේ වෙනස අපට අනුකම්පාවෙන් පාදා දෙන්න. පපංච සංඛා සමුදාචරಂತಿ පපංච පපංච කියන එකේ තේරුම බැඳීම් කියන එකනේ. බැඳීම කියන එකයි පපංචං පපංච. එතකොට විතක්ක කියන එකේ දැන් විතක්ක සංඨාන සූත්‍රයේ එහෙම ගත්තාම විතක්ක තියෙනවා කාම විතක්ක දෝෂ කාම විතක්ක දෝෂ විතක්ක මෝහ විතක්ක ආදි වශයෙන් විතක්ක. පපංච කියන එකේදී කතා කරන්නේ විතක්කේම ක්‍රියාකාරීත්වය කියලා මට පේන්නේ. විතක්ක කියනවට වඩා පපංච කියන එක නිකන් බැඳීමක් එක්ක පවතින එක. පපංච මම පොඩ්ඩක් ඒක මෙහෙම ගත්තොත් එහෙම අපි හිතමු දැන් පපංච කියන එකේදී ත්‍රිපිටකයේ යෙදෙන තැන් කීපයක් අරගත්තොත් පපංච කියන එක අපිට ඒක වඩා පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙදි කතා කරන්නේ මේ අපි ගත්තොත් එහෙම යම් කිසි කාරණාවක් කෙරෙහි බැඳෙනවා. එමත් නැත්නම් යම් කිසි දෙයක් කෙරෙහි තමන්ගේ හිත ගලවා ගන්න බැරි මට්ටමට හිත ගෙනියනවා. දැන් අපි මෙහෙම කියමුකෝ මේ හාමුදුරන්ට නන්ද හාමුදුරන්ට ප්‍රපංචයක් බවට පත් වුණා ජනපද කල්යාණ. එතකොට ඒ ප්‍රපංචයේ බවට පත් වෙච්ච ජනපද කල්යාණ පිළිබඳව උන්වහන්සේ විතර්ක කරන්න ගත්තා දිගින් දිගට. ඒතර විතක්කය කියන්නේ සිතුවිලි දිගින් දිගට වඩන සිතුවිලි. හැබැයි ප්‍රපංචය කියලා කියන්නේ අර මේ මුලින් තමන්ෙහි බැස ගන්නා තැන වගේ බවක් තමයි පේන්නේ. ඒක අපි බලමු දැන් ගත්තොත් එimhe ඔය මුත්‍රිකායේ චක්කනිපාතේ තියෙනවා එක සූත්‍රයක්. ඒකට කියනවා අනුතප්පිය සූත්‍රය කියලා. මේ අනුතප්පිය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝච පපංචං හිත්වාන කිසියම් කෙනෙක් මේ ප්‍රපංච අතහැරලා දාන. නිප්පපංච පදේ රතෝ. නිප්පප්‍රේ කියන්නේ ප්‍රපංච නැති තැන කැලෙනවා. ඔහුට ආරාධයිසෝ නිබ්බාන. එයා නිර්වාණයට පාර හදාගෙන තියෙන යෝගක්කේම අනුත්තර. එතකොට පපංච කියන එකේ පැහැදිලිවම බැඳීම කියන අර්ථය තියෙනවා කියන එකයි මට මේන් පැහැදිලි වෙන්නේ. එතකොට පපංච කියන එකේ බැඳීම කියන එක. මේ විතක්ක කියන එක තනිකර මොකක්ද ඒකට කියන්නේ සිතුවිලි අතර චෛතසික අතර විතක්ක කියන එක නැවත සිතට සිතුවිල්ලක් මතු කරගෙන හරියට වමාරා කන්නා වගේ එම විතරකයන් එමතත සිතුවිලි සිතන එක තමයි ඔය විතක්ක කියන එකෙන් පැහැදිලි වෙන්නේ. ඒ නිසා පපංචයි විතක්කයි කියන දෙක ඔන්නයි ක්‍රමෙන් තේරුම් ගත්තාම හොඳයි කියලා මට කල්පනා වෙනවා. තවදුරටත් ඒක ගැන විස්තරයක් ඕනද? අවශ්‍යතාවයක් වෙන්නේ ස්වාමීන් වහන්සේ කවුරුහරි ඉන්නවා නම් ඉපත් වෙන්නේ. විතක්කය ඇතුලේ තියෙන ලබාගත්තු සිතුවිල්ල ඒක නැවත මේ වමාරහන වගේ එකක්. ඒ වගේ එකක්. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ වික්ඛු සහ වික්ඛුණීන් වහන්සේලාගේ පරාජිකාවන් අපට කරුණාවෙන් දේශනා කරන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එතකොට මේ වික්ඛු පරාජිකා කියන එක නම් ඔයගොල්ලෝ දන්නවනේ මේ පරාජික පාළියේ තියෙනවා වික්ෂුන් වහන්සේලාට පරාජිකා හතරක් ගැන. හතර පරාජිකා කියලා කියන්නේ උවට. එතකොට මේ පරාජිකා හතර ඔබ කවුරුත් මං හිතන්නේ අහලා ඇති. මේ පරාජිකා වලදී තියෙන්නේ වික්ෂුන් වහන්සේ කෙනෙක් කිසියම් ස්ත්‍රියක සමග හෝ
එහෙමත් නැත්නම් මේක ඊටත් වඩා පැහැදිලි කරනවා මම ඒක පරාජිකාවම කිව්වොත් හොඳයි හැබැයි විනය මොනවට වඩා ගියන්ට උගන්වන්නත් හොඳ නැහැ. මොකද සමහරවිට මෙතන ළමයි එහෙමත් ඉන්නව වෙන්න පුළුවන් නේ. එතකොට විනය කාරණා සියල්ලම ගියන්ට ඉගෙනීම අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් දල වශයෙන් කියනවා නම් දුහාමුදුරුවෝ ඔය සුදින්න කියලා හාමුදුරු කෙනෙක් සම්බන්ධ කරගෙන තමයි පරාජිකා පනවන්නේ පළවෙනි පරාජිකාව. මෙතනදී සඳහන් වෙන්නේ යෝපන බික්ඛු මේතුනම් ධම්මං පතිසේවීය පරාජිකෝ හෝති අසංවාසෝ. යම්කිසි භික්ෂුවක් මෛතුන සේවනය කරනවා නම් පරාජිකා වෙනවා කියලා කියන්නේ පරාජිකා කියන්නේ පරදිනවා කියන එකයි. defeat පෙරදිලා යනවා. ඊට පස්සේ මේ සුදින්න හාමුදුරුව තමන්ගේ පුරාණ දුතිකාවත් එක්ක එහෙම නැත්නම් තමන්ගේ බිරිඳනේ එහෙම නැත්නම් තමන්ගේ හිකල බිරිඳ ඇත්ත එක තමයි මේ පරාජිකාවට අත් වෙන්නේ. අන්තිමට බුදුරජාණන් වහන්සේ මේක ආරංචි වුණාට පස්සේ අර එහෙම පණවන නියපන පද බික්කු මේ තුනන් ධම්මං පතිසේවීය පරාජිකෝ හෝති අසංවාසෝ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? එක්තරා මේ වැඳිරියක් එක්ක භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධ වෙනවා. මේක දැකලා බුදුරජාණන් වහන්සේ දෙවනුව මේක ආරංචි වෙලා යෝපන බික්කු මේ තුනන් ධම්මං පතිසේවීය අන්තමසෝ තිරච්ඡානගතාය පරාජිකෝ හෝති අසංවාසෝ කියලා ත්‍රිසංගත සත්‍යෙක හරි සම්බන්ධ වුණොත් පරාජිකා වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ තවදුරටත් ඒ අතර තමන් භික්ෂුන් වහන්සේලා පිරිසක් හිටියා ඔය විශාලා මහනුවර පැත්තේ වේසාලි වජිප්පුත්තක භික්ෂුන් වහන්සේලා. මේගොල්ලෝ අර මේ බුදුහාමුදුරුවෝ මේක පැනෙව්වයි කියලා නොදැන ඒ සුපුරුදු පරිදි කාම සේවනයේ දෙනවා. එළද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝපන බික්ඛු බික්ඛූණං සික්ඛාසාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්කාය දුප්පල්ලෙන් අනාවිකත්වා මේ තුනන් ධම්මං පතිසේවීය අන්තමසෝ තිරච්ඡානගතාය විපරාජිකෝ හෝති අසංවාසෝ. යම් කිසි භික්ෂුවක් මහාන වුණාට පස්සේ භික්ෂුත්වයට ඇවිල්ලා තමන්ගේ ශික්ෂාවන් ප්‍රතික්ෂේප නොකොට කියලා කියන්නේ තමන් මහානගම අතාරින්න නැතුව මේ තුනන් ධම්මං පතිසේවීය මෛතුන ධර්මයෙන් කරනවා නම් පරාජිකා වෙනවා අන්තමසෝ තිරච්ඡානගතායපි තිරිසංගිය මාගමක හාද සමගවුවා. තිරිසං කෙනෙක් එක්ක ගියත් සම්බන්ධ වුණත් පරාජිකා වෙනවා කියලා තියෙනවා. ඒ වගේ පරාජිකා මුක 30ක් තියෙනවා. ඒ දේවල් අපි මේ ඇතුලේ දරුවොත් අහගෙන ඉන්න නිසා මම මේ දේවල් ඔක්කොම කතා කරන්න යන්නේ නැහැ. ඒ පරාජිකා පාළියේ අවශ්‍යයට අධ්‍යයනය කරගන්න පුළුවන් කොහොමද මේ පරාජිකා වෙන්නේ කියලා. එතකොට මේ පළවෙනි පරාජිකාවට කියන්නේ මේ තුන ධර්ම පරාජිකාව කියලා. ඊළඟට දෙවෙනි පරාජිකාව එන්නේ අදත්තාදාන පරාජිකාව. භික්ෂුන් වහන්සේ නමකට මහානකම නැති වෙනවා අදත්තාදානෙ නැත්නම් හොරකම ඇතුලේ. ඒ හොරකම මට තව මිනිත්තු කොච්චර තියෙනවද කියලා මහත්තයා කියන්න මම නැත්තම් මේක කාලේ වැඩිනේ. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා අපේ කාලේ ඉවරෙන්න විනාඩි 8ක්. ඒක තමයි එහෙමනම් අපි මේ ප්‍රශ්නේ දාමු. මොකද හේතුව මේක සංකීර්ණ එක. සංකීර්ණ කියන්නේ මේක නිකම්ම කියන්න පුළුවන් ඕන මම කියන්න ඕන නම් මෛතුන ධර්ම පරාජිකාව තියෙනවා, අදත්තාදාන පරාජිකාව තියෙනවා හොරකම සම්බන්ධයෙන්. ඊට පස්සේ අනිත් එක තමයි මනුස්ස ජීවිත විග්ඝා පරාජිකාව මිනිහක් මරණ එක. ඊළඟට අන්තිම කාරණාව තමයි උත්තරී මනුස්ස ධර්ම පරාජිකාව තමන්ට නැති දුර්මිනිස්තම් ප්‍රකාශ කිරීම. ඉතින් මට අර ඔලෙවල් ළමයි කුණ අහපු ප්‍රශ්නකට වගේ මේ කාරණා හතර කිව්වන් පස්සේ ආම්තුරු දන්නවද කියලා බලනවා වගේ වැඩක් එහෙම නෙමෙයි. මේක කියන්න දැනගන්න අවශ්‍ය නම් පින්නතුට දැනගන්න අවශ්‍ය නම් ඒක ඇතුලේ ඊට වඩා සන්දර්භීය වශයෙන් මේක සාකච්ඡා කරන්න ඕන. කොහොමද මේක ඇති වෙන්නේ, කොහොමද මේක මතුවෙන්නේ කියන කාරණා ගැන ඔය වගේම භික්ෂුණීන්ගේ කොටස තියෙනවා. ඒක විග්‍රහ කරන්න බෑ සමහර දේවල් ලිංගික කාරණා හා සම්බන්ධයෙන් බැඳිලා තියෙන නිසා. මේ ස්වාමීන් වහන්සේ තාම කෙටියෙන් මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න පුළුවන්. right. කෙලෙස් විසාද යමින් අකුසල් සිදු කරන්නේ නැතිනම් අකුසල් සිත් විසාද කෙලෙස් ඇතිවන්නේ කියා අපනාවෙන් පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිනවා. දැන් ඔක හොඳටම පැහැදිලිනේ. දැන් ප ဋ ාණයට ගියාට පස්සේ ප ဋ ාණේ ඔයගොල්ලෝ බලන්න අඤ්ඤමඤ්ඤ පච්චය කියලා තියෙනවා. ඒ කියන්නේ ක්ලේශය අකුසලයට ප්‍රත්‍ය වෙනවා වගේම අකුසලයේ ක්ලේශයට ප්‍රත්‍ය වෙනවා. දැන් මේකට කියන්නේ අඤ්ඤමඤ්ඤ පච්චය. ඒ කියන්නේ එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. ක්ලේශයන් නිසා අකුසල් කරනවා වගේම අකුසල් කරද්දී අකුසලයට ඇති වෙන ක්ලේශයක්. ඒ ක්ලේශය
අකුසලයේ හේතු වෙනවා. ඒතර අකුසලයේ නිසා ක්ලේශ නිසා අකුසලයේ එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඔක ප ဋ ාණ ප්‍රකරණේ අඤ්ඤමඤ්ඤ පච්චේ කියන තැන විග්‍රහ වෙනවා. ස්වාමීන් වහන්සේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ ඥානලාභී අයවන අතර රූපාවචර බ්‍රහ්ම තලවල උපත ලබන්නේ මාර්ගඵලලාභී උතුමන්දයි කරුණාකර මහතා දෙන ලෙස ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. නෑ කිසිසේත්ම නෑ. අද අරූපාවචර කම්ම කියලා තියෙනවානේ. අරූපාවචර කම්මවලදී අරූපාවචර රූපාවචර බ්‍රහ්ම ලෝක වල උපදින්න අවශ්‍ය කරන අය රූපාවචර ධානය වඩලා තියෙනවා. එතකොට අරූප භවවල උපදින්න පුළුවන් බ්‍රහ්මය මොකද අරූප භවවල උපදින්න පුළුවන් මොනවාද අනාගාමී උදවිය. අනාගාමී උදවියට අරූප භවවල උපදින්න පුළුවන් කියන එකේ තේරුම අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නේ අනාගාමී අයමයි කියන එක නෙමෙයි. ඕලවල පාස්සෙච්ච අයට දෙන රස්සාවල් තියෙනවා. හැබැයි ඒලවල පාස්සෙච්ච අයටත් ඕලවල පාස්සෙච්ච අයගේ රස්සාවල් ගන්න පුළුවන්. එයාට හොඳ රස්සාවක් හම්බ වෙනවා. මේක රස්සාවකට ලව් කරන්න ඕනේ නෑ. හැබැයි අනාගාමී පුද්ගලෙක් නැවත මේ ලෝකෙට එමත් නැත්නම් අපි ගත්තොත් එහෙම භවයට ආපහු මේ ඒකට කියන්නේ මේ මනුෂ්‍ය අපාය ආදී තැනකට එන්නේ නැහැ. දිව්‍ය ලෝක ආදී තැනකට එන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ආයති භවයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ආපහු නොයන නිසා ඒගොල්ලෝ අනාගාමී වෙලා අත්ථ පරිනිබ්බායි. එහිම පරිනිර්වාණයට පත් වෙන උදවිය. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අනාගාමී උදවියේ ඉන්න අරූප බ්‍රහ්මතලවල අරූප බ්‍රහ්ම තලවල ඉන්න සුදුසුකම් හදාගත්තු වෙනත් ඉදිකින් කියනවා නම් අරූප බ්‍රහ්ම දැන් අපි දන්නවනේ බ්‍රහ්ම ලෝක තියෙනවා කාමාවචර රූපාවචර අරූපාවචර කියන විදිහට. ඒතර කාමාවචර බ්‍රහ්ම ලෝක වලට කාම ධාන කාමාවචර බ්‍රහ්ම ලෝක නෙමෙයි කාමාවචර ලෝක වල උපදින්න අවශ්‍යයි. කාමාවචර වල ලෝක වල ඉපදීමට අවශ්‍ය අපාය හෝ මනුෂ්‍ය ලෝක හෝ එහෙමත් නැත්නම් දිව්‍ය ලෝක සතර අපාය මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක ඒකට අවශ්‍ය කාමාවචර ලෝකවල ඉඳ අවශ්‍ය කරන පින් හෝ පව් කරපය වගේ උපදිනවා. අරක සකස් කරගන්න ඕනේ රූපාවචර හෝ රූපාවචර බ්‍රහ්ම ලෝක වල උපදින්න අවශ්‍යයට ඒ අදාළ සිත් තියෙනවා. එතකොට ඒ සිත් වලින් යම් කිසි කෙනෙක් ඒ සිතට අදාළව ඒ බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන් ඒ ධානයත් එක්ක මිය පරලෝ සපත් තුනෝ අපි ගත්තොත් එහෙම රූප ධානවලදී ඒකෙත් තියෙනවානේ ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන විදිහට ධාන පංචම ධාන එහෙම. ඊට පස්සේ අරූපාවචර වලදී ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන කියන මේ අරූප ධාන වඩපු අයට ඒ වගේම ඔය කියන අනාගාමී උදවියටත් දෙකොල්ලටම අරූපාවචර බ්‍රහ්ම ලෝක වල ප්‍රදන්න පුළුවන්කම තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අවසానයි. මේ නම් සාකච්ඡා සචිවාලයේ ආකාර පුළුවන්. ඊටමත් අනුකම්පාවෙන් අපේ අනුකම්පාවෙන් ඔබවහන්සේ වැඩ කළා. මේ ප්‍රශ්න වලට චක්ෂණ විදියට පිළිතුරු දීලා අපේ ධර්මස පාදා දෙන්නට කිරීමෙන් ලබාගත් කුසල කර්මය වහන්සේට නිර්වාණ අවබෝධය නිසා විශ්වාසනා වේවා කියන ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි දැන් මේ සාකච්ඡාව අවසානයේදී මම යමක් සඳහන් කරන්න දැන් ඕකෙදී මම එක තැනක ප්‍රපංච සහ නිත්‍යකාපද කිලේශ නේද? කිලේශ ප්‍රපංච කියන මේ දෙක ගැන සාකච්ඡා කළා. ඒ වගේ සමහර වේ වචනත් එක්ක තියෙන සමහර දේවල් තියෙනවා. ඒ වගේ ඔය අපි කතා කරනවට වඩා වෙනස් ගැඹුරු අර්ථ ජනනය වෙන දේවල්. ඒ නිසා මේ වගේ දේවල් සියුම්ව අධ්‍යයනය කරන්න ඕනේ. ඒක තමයි අර විතක්ක නේද? කිලේශ සහ විතක්කනේ. විතක්ක ප්‍රපංච. ඒ වගේ දේවල් සමහර දේවල් තියෙනවා කොහොම සියුම්ව අධ්‍යයනය කරන්න ඕන දේවල්. නිසා මේ දේවල් අර මේ වගේ සාකච්ඡාවක නිකන් අපිට කෙටියෙන් කියලා ඉවර කරන්න බෑ. මොකද ඒවා පර්යාය දේශිතයි සමහර තැන්.
පරයය දේශිතයි. පරයය දේශිතයි කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක තැනක මම කියන දේ ඒ කියන්නේ අපි කන්ටෙක්ස්ට් කියලා කියන්නේ. ඒ අදාළ කන්ටෙක්ස්ට් එකකදී ඒ අදාළ වාක් පරිසරය නේද ඒකට කියන්නේ. වාක් පරිසරය. ඒ අදාළ පරිසරය තුල කතා කරන එක ඒ පරිසරය තුල කියවෙන එක මේ ඒ පරිසරය තුලදී වෙන අර්ථය නෙමෙයි තව තැනකදී හිම අර්ථය ලැබෙන්නේ. ඒ නිසා ඒක හොඳ අධ්‍යයනයකට සුදුසු එකක් හැටියටයි මම දකින්නේ. එහෙනම් බොහොම අපි ආශිර්වාද කරන හැම දිනාටම නිදුක් නිරෝගී ජීවනය උදා වේවා කියලා ඊළඟ වැඩසටහන් වලටත් මම හිතන ඕගොල්ලන්ට යන්න තියෙන නිසා අපි කාලය සීමා සහිත නිසා හැම දිනාටම තුරුවන් විසක්නේ සියලු යහපත උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අපේ රංජිත් අමරසිංහ මහත්මයා අපේ දායක ආත්මෙක් එතුමා අපිට ආරාධනා කළේ මේ කටේ සම්බන්ධයෙන් එතුමාටත් ඒ වගේම මේ අදහස් සහභාගී වෙච්ච පින්වත් හැම දිනාටම සියලු යහපත අභිවෘද්ධිය උදා වේවා කියලා ආශිර්වාද කරනවා. සිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ අපේ අවසාන වැඩසටහනේ අවසාන අංගය තමයි ඉවරුනේ. ඉතින් අටසිල් සමාදන් සමාරක් අය පන්සිල් සමාදන් වෙන්න සූදානම් වෙනවා වහන්සේ කිව්වා. මම පන්සිල් සමාදන් කරවන්න. එහෙනම් নমස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උදෑසන පටන්ම නොඑක ආකාරයේ පින්කම් ධර්මයන් සිදු කරමින් ධර්ම සාකච්ඡා භාවනාදී මේ සියලු කටයුතු වලට සහභාගී වෙච්ච පින්වත් හැම දිනාටම මේ උතුම් ශීලමය වන්දනාමය භාවනාමය ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණමය කුසල ශක්තිය මෙලව යහපත පරලොව යහපත උතුම් නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩහන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සීලවන්තං ගුණවන්තං ඥානකිතං බුද්ධදේන මයාගතං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගිතං ප්‍රතිපාටියා සද්ධා සීල දයා වාසං